එක්සත් ජාතික පක්ෂේ නායක ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ අරාජික රට බාර අරගෙන මාසයක් ගත වෙනවා. එතුමා අගමැතිවරයා විදිහට දිවුරුම් දුන්නේ පසුගිය මාසයේම නැත්නම් මැයි මාසේ 14 වෙනිදා. දැන් ගත වෙලා තියෙන්නේ මාසයයි. මේ බාර ගන්නකොට මේ රට සම්පූර්ණ ව්‍යාකූල වෙලා තිබුණේ. ඉන්ධන ටික, ගෑස් ටික, අත්‍යවශ්‍ය ආහාර ටික, ඖෂධ ටික දරා ගන්න බැරි අන්දමටම හීන වෙච්ච රටක් බාර ගන්න සිදු වුණා. ඒ වගේම නීතිය වල් වැදිලා විවිධ පුද්ගලයන් තමන්ගේ අතට නීති අරගෙන කටයුතු කරන තත්ත්වයක් තමයි මේ රටේ තිබුණේ. දැන් මේ මාසය ඇතුළත එතුමාට සිද්ධ වුණා මේ රට නිවැරදි මාර්ගයට ගන්න කටයුතු කරන්න. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් සහ ජාතික වශයෙන් අපේ එකඟතාවයන් තිබුණේ නැහැ. ජාත්‍යන්තර විශ්වාසය සම්පූර්ණයෙන් පළඳු වෙලා ජාත්‍යන්තරය අපෙන් ඈත් වෙලා හිටියේ. ලෝකේ උදව් කරන්න උදව් ගන්න පුළුවන් ශක්තිය තියෙන රටවල් අපෙන් සම්පූර්ණ ඈත් වෙලා හිටියේ. අද ඒ සියලු රාජ්‍ය එකතු කරගන්නට සමත් වෙලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එන ප්‍රශ්නවලදී ජාත්‍යන්තර ප්‍රශ්නවලදී ඔලුගඩිප් ගන්න පෙන්නලා ජයග්‍රහණය කිරීම සඳහා ඔය සීසෙල්ස් වගේ ඒ වගේම ස්වාසිලන්තය වගේ රටවල් එකතු කරගත්ත හැරෙන්නට ලෝකේ ශක්තිමත් රාජ්‍ය එක සුහදත්වයේ වර්ධනය කර ගැනීමට පසුගිය කාල පරිච්ඡේදයේ තිබුණ රාජපක්ෂ පාලනය අපොහසත් වුණා. ඒ අපොහසත් වීමේ ප්‍රතිඵලය නිසා තමයි අපිට ශක්තිමත් උදවිය අපෙන් ඈත් වුණේ අපිට උදව් කරන එකෙන් අතහැරියේ. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සිද්ධ වුණා මේ මාසයක කාල පරිච්ඡේදයේත් ඉදිරි කාල පරිච්ඡේදයේ සිද්ධ වෙනවා ලෝකේ ඉන්න ශක්තිමත් බලවත් නායකයන් සහ සංවිධාන ඒක රාශි කරගෙන ඒගොල්ලොත් එක හිත දිනා ගැනීමේ මෙහෙයුම සිද්ධ කරන්න. දැන් මේ වෙනකොට ඒකේ සුවිශේෂී ජයග්‍රහණ රාශියක් ඇති කරගෙන තියෙනවා. එසේ තිබියදී විපක්ෂ නායකවරයා මම දැක්ක තවත් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා ආදී උදවිය ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ අනුරුද්ධ දිසානායක හඳුන්නෙත්තිලා වගේ තවත් කණ්ඩායම කෝ රනිල් ආපුවාම ජාත්‍යන්තරයෙන් ලැබෙනවා කියපු උදව් ටික කොයිද කියලා. දැන් කිසිම දෙයක් කරන්න බෑ. ඔස්තාර්ලා එනවා කිව්වේ ඒ ඔස්තාර්ට මුකුත් කරගන්න බෑ කියන විදිහේ ප්‍රකාශයන් නිකුත් කරනවා. අද මේ මොහොත වෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ වගකීම බාර නොගත්තා නම් මහා විනාශයක් මේ රට තුළ සිද්ධ වෙන්නේ. එසේ ආඩපාලි කියන උදවියට අගමැති ධූරය බාර ගන්න කියනකොට මුදල් නැමැති ධූර බාර ගන්න කියලා ආරාධනා කරනකොට ඒගොල්ලන්ට මේ වගකීම බාර ගන්න තිබුණා. නමුත් හර්ෂද සිල්වාගේ ප්‍රකාශයේදී ඔහු කියන්නේ මේක ලේසි නෑ මේක අමාරුයි. ඒ අමාරු එක ගොඩ දාගන්න බෑ කියලා. ඒක බොහොම පැහැදිලිවම මේ කණ්ඩායම දන්නවා ජනතා විමුක්ති පෙරමුණේ නායකයාත් සජබේ නායකයා විපක්ෂ නායකයාත් හර්ෂද සිල්වාත් දන්නවා මේ ලේසි වැඩකට නෙමෙයි අත ගහලා තියෙන අමාරු වැඩකට කියලා. මේක යකඩ හිතක් තියෙන මිනිහෙකුට තමයි මෙවැනි අමාරුම කාර්යයකට මුණ දීලා අත ගහලා ගොඩ දාන්නට පුළුවන් වෙන්නේ. මිත්‍රවරුනි මේ කාලය තුල මේ මාසයක් ඇතුළත එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සාකච්ඡා කරලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය යොමු කර ගැනීමට වර්තමාන අගමැතිවරයා සමත් වෙලා තිනවා. ඒ අනුව පසුගිය 9 වෙනිදා ජූනි 9 වෙනිදා ලෝක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශය කරා ශ්‍රී ලංකාවට මානසික ආධාර අවශ්‍යයි උදව් කරන්න කියලා අනිත් රාජ්‍යවලින්. එහෙනම් මේක ජයග්‍රහණය නෙමෙයි මේක ජාත්‍යන්තර දිනා ගැනීමක් නෙමෙයිද? ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා ලබන මාසේ ජූලි මාසේ ගරු අගමැතිතුමත් එක්ක පවත්වන සාකච්ඡාවක ප්‍රතිඵල වශයෙන් ලංකාවේ මේ ආහාර අර්බුදය පිළිබඳව සියසින්ම දැක ගැනීමට ලංකාවට පැමිණීමට නියමිතයි. ඒ සඳහා සහාය දැක්වීම සඳහා. ඒ වගේම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ගරු අගමැතිතුමත් එක්ක දුරකථනයෙන් සම්බන්ධ වෙලා ලංකාවට උදව් කරන්නට තීන්දුව කරලා හමාරයි. ඒ වගේම සෙනට් සභික ඇමරිකාවේ රොබර්ට් මැතිතුමා මේ පිළිබඳව විශේෂයෙන් කතා කරලා තියෙන ලංකාව පිළිබඳව ලංකාවට සහාය ලබා දීම පිළිබඳව. ඒ අනුව ඇමරිකාව මේනකොට ඩොලර් මිලියන 120ක ආධාරයක් ලංකාවට ලබා දීමට ඉදිරිපත් වෙලා තියෙනවා. කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන් නගා සිටීම සඳහා. මොකද කුඩා සහ මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර කඩා වැටලා
ඒගොල්ලෝ අවුලකට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඇමරිකාව ඩොලර් මිලියන 120කින් උදව් කරන්නට ඉදිරිපත් වෙලා තියෙනවා ආරම්භයක් විදියට. ඒ වගේම ඉන්දියාව දිගින් දිගටම අපට උදව් කරනවා. විශේෂයෙන් වියලි ආහාර අතිවිශාල ප්‍රමාණයක් අතිවිශාල පවුල් සංඛ්‍යාව සඳහා මුල් රටටම බෙදන්නට මේනකොට බාර දීලත් හමාරයි. ඒ වගේම ඖෂධ වලින් උදව් කරලා තියෙනවා. ඒ වගේම ඉන්දියානු ණය යෝජනා ක්‍රමය හරහා ඉන්ධන ලබා ගැනීමට උදව් කරලා තියෙනවා. දැන් දෙවෙනි අදියරත් තවත් ඇමරිකන් ඩොලර් මිලියන 500ක ණය මුදලක් ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක හරහා ලබා දීමට ඉන්දියාව මේනකොටත් එකඟතාවය පළ කරලා තියෙනවා. ඒ අනුව ඉන්දියාව නොමසුරු සහායයක් අපට ලබා දෙනවා මේ අසිරු අවස්ථාවේ කියන එක අපි කෘතවේදීව සිහිපත් කරන්නටත් උණු. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලික කණ්ඩායම මේ විෂයනිදා ලංකාවට එන්න නියමිතයි. මේ මාණ්ඩලික කණ්ඩායමේ අධ්‍යයනයේ අනතුරුව මේ මාස අග වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මාණ්ඩලික මට්ටමේ ගිවිසුම් අත්සන් කිරීමට ලංකා රජය නැත්නම් ගරු අගමැතිතුමා ප්‍රධානත් රජය බලාපොරොත්තු වෙනවා. එනම් ඒ වගේම චීනය විශේෂයෙන්ම චීන තානාපතිතුමා පෙරේදා ගරු අග්‍රාමාත්‍යතුමා මුණ ගැහුණා. එතුමා මුණ ගැහිලා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනය ලබා දීලා තියෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එකඟතාවය පළ කරමින් ඒ සඳහා අවශ්‍ය අධ්‍යයනය කිරීමට චීන තානාපතිවරයා කරන බව චීන තානාපතිවරයා ගරු අග්‍රාමාත්‍යතුමා වෙත දැනුම් දීලා තියෙනවා. ඒ වගේම තව දුරටත් මෙතෙක් කරට වගේම ආධාර උපකාර කිරීමට චීන තානාපතිවරයා චීන රජය වෙනුවෙන් ඉදිරිපත් වෙලා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම චීනය ලබා දුන්න ඖෂධ තොගය පළමු ඖෂධ තොගය ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත චීන තානාපතිවරයා බාර දීමට කටයුතු කරා. ඒ පළවෙනි තොගය මෙතනින් ඔබට තවත් ඒ පිළිබඳව අනුග්‍රහය දෙනවා කියන එක චීන තානාපතිවරයා විසින් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම චීනය විසින් සහල් පරිත්‍යාග කිරීමට නියමිතයි ලංකාවට. ඊටමත් නුදුරේදීම චීනය අපට පරිත්‍යාග කරන පළමු සහල් තොගය ලංකාවට ලැබීමට නියමිතයි. ඒ වගේම ලසාඩ් සහ ක්ලිපට් කියන ජාත්‍යන්තර පිළිගත්තා වූ ප්‍රසිද්ධ සමාගම් දෙක ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව අධ්‍යයනය කිරීමට මේ වෙනකොටමත් ලංකාවට ඇවිල්ලා වැඩ කටයුතු කරගෙන යනවා. ඒ කණ්ඩායම නුදුරේම මේ කටයුත්ත අවසන් කරලා රටට අලුත් ආරම්භයක් ලබා දීමට කටයුතු කරනවා කියන එක අපි දන්නවා. ඉතින් මෙවැනි තත්වයකින් ජාත්‍යන්තරය විශේෂයෙන්ම ගරු අගමැතිතුමත් එක්ක තිබෙනා වූ සම්බන්ධතාවය මත අද නැවතත් ජාත්‍යන්තර සම්බන්ධකම් අලුත් කරමින් නෑදෑකම අලුත් කරමින් අපහු අපට උදව් කරන්නට පටන් අරගෙන තියෙනවා. අතීතයේ අපි උදවිය අතීත පාලක රාජපක්ෂ පාලනය තුල ගෝත්‍රික පාලකයන් සොයාගෙන ගියා හැරෙන්නට මෙයන්ි ලෝකයේ ශක්තිමත් නායකයෝ සොයාගෙන යන්න කටයුතු කරන්නේ. ඒගොල්ලෝගේ ඈත් වුණා. ඈත් වෙලා මේගොල්ලෝ උගන්ඩාවට සීසෙල්ස් වලට ඒ වගේම ස්වාසිලන්තේ වගේ රාජ්‍ය වලට පමණක් සීමා වුණා. ඒකේ ප්‍රතිඵල අද ලංකාවේ මිනිසුන්ට භුක්ති විඳින්නලා තිනවා දරුණු විදියට. ඒ නිසා තාමත් තෙල් පෝලිං ගෑස් පෝලිං අවසන් කර ගැනීමට පාලනය කර ගැනීමට අපහසු වෙලා තිනවා මේ තියෙන ඩොලර් හිගයත් එක්කලා. මෙවැනි වාතාවරණයක් තියෙනකොට තමයි හර්ෂද සිල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා තවත් ප්‍රකාශයක් කරන්නේ මෙච්චර ජාත්‍යන්තරේ උදව් කරන්න ඉදිරිපත් වෙලා තියෙද්දි කිසි කෘතවේදීත්වයක් නැතුව අතරම ජනතාව නියෝජිතයෙක් නම් ජනතාවට වග කියන පුද්ගලයෙක් නම් ඒ ජනතාවට ස්තුති කරන්න සමයන ඒ ජාත්‍යන්තරයට ස්තුති කරන්නට ඕන ඒගොල්ලෝ අපට කරන උදව් උපකාර පිළිබඳව. නමුත් එසේ නොකර ඔවුන් විසින් අසත්‍ය ප්‍රකාශ ගෙනියන්න කටයුතු කරනවා. දැන් මාලදිනේ හිටපු ජනාධිපති ඒ වගේම වර්තමාන කතානායක නසීර් අහමඩ් මැතිතුමා හර්ෂ සිල්ලා මැතිතුමාට සඳහන් ප්‍රකාශ කරාලු සෞදි රජයේ ක්ලිපඩ් MBS රූරල් මැතිතුමාට කතා කරන්න කියලා නසීර් අහමඩ් මැතිතුමාට බාර දුන්නා. ඒගොල්ලෝ විකුණන්න තියෙනවා කියන්න කිව්වා. මෙන්න මේ විදිහේ ඊටාත්ම ලංකාව හැල්ලුවට ලක් කරන ඊටාත්ම බරපතල ප්‍රකාශ සිදු කරා. ලංකාවට ජාත්‍යන්තරේ උදව් කරද්දී එහෙම එකක් කරන්නේ නැහැ කියන එකක් හේතු ගැනීම සඳහා හිතාමතාම
රජය සහ රට අපස්සායටවත් කිරීමට හර්ෂ සිල්වා මැතිතුමා කටයුතු කිරීම පිළිබඳව අපි බෙහෙවින්ම කනගාටු වෙනවා. විශේෂයෙන්ම ඔහු ආචාර්යවරයෙක්. ඒ නිසා ඒ ආචාර්ය පට්ටමක් තියෙන උගත් පුද්ගලෙක් විදිහට එවැනි දෙයක් කිරීම පිළිබඳව නම් ඊටාත්ම කනගාටුදායකයි කියන එක අපි ඊටාත්ම කනගාටුවෙන් ප්‍රකාශ කරනවා. ඉතින් මොකද හර්ෂ සිල්වා මහත්මයා අනුන් දේවල් වලට උපැන්න දෙන්න දක්ෂයි. ඉන්දියා අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා අපේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එදා මෙට පෙර අගමැතිවරයා වශයෙන් ඉඳද්දී සුවසැරිය වැඩසටහන 1990 ගිලන් රථ සේවාව ලබා දුන්නා. ඒ අගමැතිතුමාගේ ඉල්ලීමක් මත. ඒ ඉල්ලීමට මෝදි මැතිතුමා මේ උදව් කරපුවාම ලංකාවේ අගමැතිවරයාගේ රාජ්‍ය අමාත්‍යවරයෙක් වශයෙන් හිටපු හර්ෂට මේ වැඩ කටයුතු ටික මෙහෙවන්න බාර දුන්නාම හර්ෂ කියන්නේ ඒක හර්ෂ මෝදි අගමැතිතුමාගෙන් ලබාගත් ඉන්දියාවෙන් ලබාගත් ඔහුගේ නිර්මාණයක් ඔහුගේ නිෂ්පාදනයක් කියන එක නිතර මාධ්‍ය තුල කියන්න කටයුතු කරනවා. ඒ කියන්නේ සුවසැරියේ අයිතිකරු නිර්මාතෘවරයා ඔහු බවට ඔහුම පුන කියනවා. හැබැයි වෙන කවුරුත් කියන්නේ නැහැ. මෝදි මහත්මයා කියන්නේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ඉල්ලීමට මේක උදව් කරා කියලා. හැබැයි මේ කවුද මේ හර්ෂ සිල්ලාගේ ඉල්ලීමට මේක උදව් කරා කියලා කියන්නේ නැහැ. එහෙනම් ආචාර්යවරයෙක් වෙච්ච හර්ෂ සිල්ලා මොනතරම් ලදරු මට්ටමෙන්ද මේ ප්‍රසිද්ධිය ලබා ගැනීමට කටයුතු කරන්න කියන එක රටේ ජනතාවට බොහොම පැහැදිලිව පේනවා කියන එක මම කියන්න ඕන. ඒ වගේම මිත්‍රවරුනි ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හිටපු අමාත්‍යවරයෙකු වන කෙනෙක් මෙවැනි ප්‍රකාශයක් කරනකොට ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ලංකාවට ඇවිල්ලා ඔවුන් ක්‍රිකට් ගහලා ඔවුන් මාධ්‍යයට කියන්නේ ලංකාවට උදව් කරන්න කියලා. ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මිනිස්සු ලංකාවට එරෙහිව කතා කරනවා. උදව් කරන මිනිස්සුන්ව හැල්ලු කරලා කතා කරනවා. හැබැයි ලංකාවට ආපු ක්‍රිකට් ක්‍රීඩකයෝ ආවේ තරඟයකට. අපේ කණ්ඩායමත් එක්ක ඔවුන් තරඟයක් කරේ. තරඟේ ජයපරාජය කුම වුණා. කුමක් වුවත් ඔවුන් මාධ්‍ය ඉස්සරහ කිව්වේ ලංකාවට ආධාර අවශ්‍යයි, උදව් අවශ්‍යයි, හැමෝම ලංකාවට උදව් කරන්න කියලා. එහෙනම් ඒ ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රීඩකයෝ ඒ කණ්ඩායමේ තියෙන තරම්වත් ලංකාව ගැන හැඟීමක් මේ පුද්ගලයාට තියෙනවද කියන එක පිළිබඳව රටේ ජනතාව මනසින් කල්පනා කරලා බැලිය යුතුයි කියන කාරණේ මම සිහිපත් කරනවා. බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම. දැන් ඔබතුමාලා සඳහන් කළා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පැමිණිය විගස සතියකින් දෙකකින් මේ පෝලිං සියල්ල අවසන් වෙනවා කියලා. පෝලිං නම් අවසන් වෙලා නැහැ, තෙල් නම් අවසන් වගේ. තෙල් අවසන් වෙලා තිබ්බ රටක් තමයි බාරගත්තේ. ඔබට මතක ඇති. ගෑසුත් අවසන් වෙලා තිබුණේ. ඖෂධත් අවසන් වෙලා තිබුණේ. එවැනි රටක් බාර අරගෙන තමයි මේ කටයුතු කරන්නේ. ජාත්‍යන්තරේ සම්පූර්ණම අපි අමනාප කරගෙන තිබුණේ. මං කිව්වේ ස්වාසිලන්තේ, සීසෙල්ස්, උගන්ඩා වගේ රාජ්‍යයත් එක්කලා තමයි ගනුදෙනු කරේ. එතකොට අපිට ශක්තිමත් වේ වගේ අතමිදුන නිසා අන්තිමට සිද්ධ මේ කවුරු බාරගත්තත් මොහොතකින් කරන්න බෑ. ඔබ කොළඹ ඉන්නේ හින්දා මට කතා කරලා මට කියන්න පුළුවන් මට රුපියල් 10000ක් දෙන්න කියලා ඉවරලා. ඒක විනාඩි 10න් 15න් ගෙනලා දෙන්න. හැබැයි ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරනකොට ඒ ජාත්‍යන්තර නායකයෝ නියෝජිතයෝ මේ අපි ඉල්ලීමක් කරපුවාම මේකට එකඟ වුණාම ඒ එකඟතාවය සිස්ටම් එකට දාන්නට ඕන. ඒ රටවල් වල තියෙන පරිපාලන ක්‍රමවේදයට ඇතුළත් කරන්න ඕන. ඒ ක්‍රමවේදයට ඇතුළත් කරලා තමයි එතනින් අනුමැතිය අරගෙන ඉවරලා ලබා දෙන්නට පුළුවන්කම තියෙන්නේ. එසේ නැතුව මේ අර එක මේ කෙනාට ගිහිල්ලා බෙන්ස් එකක් පූජා කරනවා, ගයක් ලබා දෙනවා ලංකාවේ. ඒ වගේ ලංකාවේ කරනවා වගේ දෙල්ලමට මේ කරන්න බෑ. ඒ ජාත්‍යන්තර වැඩ කටයුතු කරන්නේ ඒගොල්ලොන්ගේ ක්‍රමවේදය තුළ. ඒ ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනකොට ටිකක් වෙන. ඒක තමයි පොඩි කාලයක් යනවා. ඒ නිසා තමයි අගමැතිවරයා බොහොම පැහැදිලිව කිව්වේ මාස 3ක් බොහොම අසීරු කාලයක් එන්න වෙනවා. ඒ වගේම කිව්වා දැන් ටික කාලයකට ඉස්සරලා මේ සති 3 ඉන්ධන වලින් ඉතාමත්ම අපහසු වෙනවා. ඒකට මුහුණ දෙන්න වෙනවා කියලා. අපේ ලංකාවේ මිනිස්සු මොකද්ද කරේ? ඒකට මුහුණ දෙන්න වෙනවා කියනකොට පෝලිං වල රණ්ඩු කර පෝලිං වල ඉඳලා ගෙවල් වල භූමි තෙල්, ඩීසල්, පෙට්‍රල් ගෙවල් වල අරන් ගිහින් ගබඩා කරගන්න පටන් ගත්තා. ගෑස් අරන් ගිහලා ගබඩා කරන්න පටන් ගත්තා. මේකනේ අපේ මිනිස්සු කරේ. දැන් මම පොසොන් දවසේ අපි දන්සලක් දෙනවා. එතෙන් ඇවිල්ලා මේ විශාල පිරිසක් ඇවිල්ලා මාව හඳුනනවා, මාත් එක්ක කතා කරනවා. මම අහන ඒගොල්ලෝ තෙල් කොහොමද දැන් මෙතන? කොහොමද ඔයගොල්ලෝ යන්නේ මේ ට්‍රිප් එක? කොහෙද යන්නේ? අනුරාධපුරේ. මීන්තලේ යනවා. කොහොමද තෙල්? තෙල් නැහැ නේද යන්න? නෑ සර්, අපි පහුගිය ටික එකතු කරගත්තානේ. ඒ තෙල් දිනා. ඒ කියන්නේ මිනිස්සු මේ ප්‍රශ්නේදී මේ සූදානම් වෙන්න කියලා කියන්නේ අසීරුගයක් කියන අසුර වෙනකොට මේ පිරිමැස්සෙන් පාවිච්චි කරන්න කියලා.
පිරිමැස්සෙන් පාවිච්චි කරන්න කියලා අපේ කට්ටිය මොකද කරන්නේ? පෝලිං වල ඉඳලා අරගෙන ගිහිල්ලා ගෙවල් වල කබඩා කරගත්තා. කබඩා කරගෙන ගිහිල්ලා ඉවරලා මෙතන සම්පූර්ණ රටේ හිගයක් ඇතුළේ තවත් වර්ධනය වුණා. ඉතින් ඊට පස්සේ ට්‍රිප් එකක් යන්න මේක පාවිච්චි කරනවා. ඉතින් ජාත්‍යන්තරයේ උදව් කරත් අපේ අභ්‍යන්තරයේ අපේ රටේ ඉන්න උදවිය මේවා ගැන හිතන්නේ නැතුව Tamante විතරක් උදව් අරගන්නවා නම් මොකද කරන්නේ? මට එක අපේ മന്ത്രിවරයෙක් මට කිව්වා පුත්තලමේ අපේ නාගරික මන්ත්‍රීවරයෙක් පුත්තලමේ ඉන්න පෞද්ගලික වෛද්‍ය ආයතනයක වැඩ කරන වෛද්‍යවරයෙක් එයාගේ නමත් කියලා මාත් එක්ක රුපියල් ලක්ෂ 2ක වියලි ආහාර අරන් ගියලු ගෙදරට. මේ ආහාර ඉදිරි කාලේ පරිදි ආහාර අර්බුදයක් තියෙනවා කියපුවම. ඒතකොට ලක්ෂ 2ක ආහාර ඔහු විතරක් අරන් ගිහලා කබඩ කරගත්තාම මොකද්ද තත්ත්වේ? ඉතින් මෙතන මේ කළමනාකරණයට උදව්වක්ද මේ වෙන්නේ? මොම් පැහැදිලිවම මේ හිගේ වර්ධනය කිරීමට ඔවුන් ආත්මාර්ථකාමීව කටයුතු කරනවා. මේ හිගේ ෂෙයා කරගන්නේ බෙදාගන්නේ නැහැ. දැන් පසුගිය කාලේ තෙල් ඇමතිවරයාත් ඔය දෙයමයි කියන්නේ. ඔබත් ඔය දෙයමයි කියන්නේ. නෑ දැන් අපි බොහොම පැහැදිලි පිළිගන්න ඕන ලංකාවේ තෙල් නැහැ. තෙල් ගේන්න ඩොලර් ඕන. රුපියලුත් ඩොලරුත් නැති රටක් බාරගත්තේ. ඒ බාර අරගෙන මේ වෙනකොට යම් ප්‍රමාණයකට ගෑස් ටික ගේන්න, ඉන්ධන ටික ගේන්න කටයුතු කරලා තියෙනවා. නමුත් ප්‍රමාණවත් නැහැ. අපි ඒකයි කිව්වේ මාස 3ක් යනකම් අසීරු යුගයකට හොඳට මුහුණ දෙන්න වෙනවා. මේ සති 3 අසීරුයි කියලා කිව්වා. ඉතින් මේක සපයා ගන්න ඉන්නේ පැය පොඩක් ඉවසන්න බෑ. මේ සති 3කින් පස්සේ අපිට පුළුවන් මේ සාමාන්‍ය මට්ටම ආසන්නයට එන්න. දැන් ඔබතුමාගේ ආර්ථික විද්‍යාව මම චෝදනා කළා. හැබැයි එතුමා අපිට 2020 දිගින් දිගට මේ ආර්ථික අවපාතය ගැන කතා කළා. අපි මෙහෙම වෙනවා කියලා දිගින් දිගට 2020 මේ දැන් මේ දන්තා දැනුවත් කළා. පාර්ලිමේන්තුව දැනුවත් කළා මේක. හැබැයි මේකත් කලේ නෑ මේ රටේ මේ ව්‍යසනේ වැඩනකම් බලන්න හිටියා. එතකොට ඔහුට චෝදනා කරන්නේ හරිද කියලා මම අහන්නේ කොහොමද? ඔහු මේ දැනුවත් කිරීමක් කරේ. ඔහු 2020 වෙනකම් මේ ආර්ථිකය කඩා වැටුනේ රාජපක්ෂ පාලනය නිසා. මේ රටේ ගොවියව නැති කරේ ගොවියට පොහොර ටික නොදී හිටියේ අදහස්වන්න හිග වෙලා තියෙන්නේ ගොවිතැනෙන් ඈත් උනේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගත්ත ක්‍රියාමාර්ග නිසා. ඒකට අතුරුරී රතන හාමුදුරුවෝ ආදී කණ්ඩායම් ඒ වගේම වෙදකම ගැන දන්න අනුරුද්ධ පාදෙනියලා ගිහිල්ලා ඉවරලා ගොවිතැන ගැන දේශන දෙන්නයි උපදෙස් දෙන්නයි පටන් ගත්තා. ඉතින් මේ වගේ එතන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමක හිටපු සමූහය විසින් ගත්තා වූ ක්‍රියාමාර්ගය නිසා මේ ආහාර අර්බුදය වර්ධනය වෙන්න හේතුවක් වෙලා තියෙනවා. ලංකාවේ ආහාර නිෂ්පාදනය බෙහෙවින්ම අඩු වෙන්න පටන් ගත්තා. එතකොට ඒ ප්‍රශ්න තියෙද්දි දැන් මේ ප්‍රශ්න ටික හර්ෂදි සිල්වා මහත්තයා දක්වා. ඔබ කියවන පාර්ලිමේන්තුවේ කිව්වා. හොඳයි. හර්ෂදි සිල්වා මැතිතුමාට පාර්ලිමේන්තුවේ කිව්වා වගේම එහෙනම් මේකේ විසඳුම හොයන්නත් මැදිහත් වෙන්න එපා. එතුමා කියන අපිට ආරංචි අගමැතිකම බාර ගන්න කිව්වා කියලා. පොන්සේක මහත්තයා අගමැතිකම බාර ගන්න කිව්වා කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයා අගමැතිකම බාර ගන්න කිව්වා. කතා පවත්වන්න නම් කට්ටිය ගොඩක් ඉන්නවා. හර්ෂදි සිල්වා මහත්තයා මුදල් ඇමතිකම බාර ගන්න කිව්වයි කියලා. දැන් මෙතන වචී පර්ම විතරනේ. කතා කරන මේ මිත්‍රයෝ විතරනේ. කතාව නෙමෙයි දැන් මෙතන ක්‍රියාව ඕනනේ. දැන් මේ රටේ මේ අසීරු අඩියක ඉන්නකොට මේක බාර ගන්න ඕනේ මේ වගකීම. ඉතින් හර්ෂදි සිල්වා මැතිතුමා කියෝපේක විතරක් වැඩන්නේ මේක කරන්නත් දායක වෙන්න තිබුණා. හරියට මේ තත්ත්වය නිකන් ජනතා විමුක්ති පෙරමුණ වගේනේ. ජනතා විමුක්ති පෙරමුණත් හැමදාම විවේචනය කරන ඇරෙන්නට නිර්මාණයක් නැහැනේ. වාරිමාර්ග ඇමතිකම අනුර කුමාර දිසානායක මහත්තයා දරුවා මේ වැව් දසදහසක් හදනවා කිව්වා. ලංකාවේ හදපු තැනක වැවක් පෙන්වන්නකෝ. ඉතින් ඒ වගේ කතා පවත්වන්න විතරක් മന്ത്രിවරු ඉඳලා වැඩක් නැහැ. නියෝජිතයෝ ඉඳලා වැඩක් නැහැ. අපි කියන්නේ ඒකයි. ඉතින් රටට අගතියක් වෙන විදිහට කතා පවත්වලා වැඩකුත් නැහැනේ. ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ කියනවා ලංකාවට උදව් කරන්න කියලා. අපේ රටේ මහජන නියුතයා ගිහින් කියනවා මාධ්‍ය ඉස්සරහා නෑ මේ නසීර් අහමඩ් මහත්මයා මෙන්න මෙහෙම කිව්වා කියලා. නසීර් අහමඩ් මහත්මයා කියනවා බොහොම පැහැදිලිවම යා ටියුටර් පණිඩයක් නිකුත් කරනවා. මම එහෙම එකක් කිව්වේ නැහැ. මම ලංකාවට උදව් කරන්න බොහෝ රාජ්‍ය ඉන්නවා කියන එකයි මම කියන්නේ කියලා. ඉතින් මේ පට්ටපල් බොරුණු ආචාර්යවරයෙක් කියලා කියන්නේ ඒකයි මම කිව්වේ. එතකොට මට පෞද්ගලිකම නැහැ. නමුත් මේ මෙවැනි දේවල් කිරීම රටරාගතිය. ඔව් නමුත් දැන් ඔබතුමා කිව්වා ඉන්දියාවේ අපිට සහයෝගයක් ලබා දුන්නා කියලා. නමුත් අනුර කුමාර දිසානායක මහත්තයා ප්‍රකාශ කරනවා ඉන්දියාවේ දීලා තියෙන පොහොර ගහන්න එපා. ඒ වගේ මොකොත් අපිට මේ තියෙන දේවල් ටිකක් නැති වෙයි කියලා. මේක මොකද්ද? ඔව් දැන් 1990 සුවසැරේ ගිලන් රථ සේවාව ගේනකොටත් අනුරුද්ධ පාදේනියලා ඇතුළු මොකද්ද වෛද්‍යවරුන්ගේ සංගමයේ කිව්වේ ඇම්බියුලන්ස් එකට නගින්න එපා
නගින්න ත්‍රිවිල් එකේ එන්න හොඳයි කියලා. ඒ තරම් මේ ඇම්බියුලන්ස් එක කරන්ට් එක වදිනවා කිව්වා. ඒ කියන්නේ අනතුරුදායකයි කියලා කිව්වා. ඒ ගිලන් රටේ එන ලෙඩ්ඩුන් රෝහලට බාර ගන්නෙ නැහැ කියලා ඉවරලා එදා අනුරෝධ පාදෙන්නේලා කිව්වා. ඉතින් මේ ජනතාවට ආදරය කරන ප්‍රකාශ නෙමෙයිනේ. හැබැයි ත්‍රිවිල් එකේ එන්න කියනවා. ඒ ගිලන් රටේ නිෂ්පාදනය කරලා තියෙන්නේ ඉන්දියාවේ. මේ ත්‍රිරෝධ රථයේ ඒ දොස්තර මහත්තයා කියන ත්‍රිරෝධ රථයේ එන්න කියන ත්‍රිරෝධ රථේ නිර්මාණය කරලා තියෙන්නේ ඉන්දියාවේ. අඩුතරමේ දොස්තර ඒක දන්නේ නැතුව ඒ කියලා අනුරෝධ පාදෙන්නේ. ඉතින් ඒ වගේ මෙතන මේවට අදාළ එක්ස්පර්ට්ලා ඉන්නවා. පොහොරවල ප්‍රශ්නයක් තියෙනවා නම් මේ පොහොර වීගොයිතන්ට සහ බඩේරුම් ගාවට පමණක් පාවිච්චි කරන්න කියලා ඉවරලා නිර්දේශ කරලා තියෙනවා කියලා. ඉතින් එහෙමනම් රටේ යලකන්නේ අවසන් වෙලා තියෙනවා. දැන් යලකන්නේ ඉවරගෙන යන්නේ. තව නොබෝ කාලෙකින් අසන්නන කාලෙන්නේ දැන් කුඹුරු වගාව අවසන් කරලා තියෙනවා. අපි මහ කන්නේට අවශ්‍ය වීටි පොරටි ගෙනෙන්නට පියවර ගන්නවා. අඩුවක් නැතුව දෙන්න. යලකන්නේදී මේ මැද භාගයේ දෙන වෙන්නේ අවශ්‍යතාවය දිහා බලලා තමයි පොරටි ගේන්නේ. අනුර කුමාර කෘෂිකර්ම පරිශන විද්‍යාඥයෙක් නම් එවන් ප්‍රකාශයක් කරට කමන්නේ. පාදෙනිය වගේ. ඒත් එක්කම දැන් අගමැතිතුමා පත් වුණු වහාම ඔබතුමා ඇතුළු සජාතික පක්ෂ ප්‍රබලයන් පත් කරලා කමිටු කීපයක් පත් කරලා ජනතාවට ඒ අංශවල සහන ලබා දෙන්න. ඒකත් ඔබතුමාලා විසින් දැස් කරපු තොරතුරු ඒ දේවල් වලින් මේ වෙනකොට ජනතාවට යම් කිසි දෙයක් දෙන්න පුළුවන් වෙලා තියෙනවද? අපි ඒ වෙනකොට ඇමතිවරු හිටියේ නැහැ. අමාත්‍යාංශ ලේකම්වරු හිටියේ නැහැ. අගමැති ලේකම්වරු ජනාධිපති ලේකම්වරයාත් පමණයි අමාත්‍යාංශවරු හිටියේ. ඒතර මේ දින කීපයක් නැවත ඇමතිවරු පත් කරලා එතකොට දිග වීකෙන්ඩ් එකක් නැත්නම් සතියන්ත නිවාඩුවක් ඇවිල්ලා තිබුණේ. එතකොට ඒ දින 4ක් තිස්සේ නිකන් කල්මරමර ඉන්නකොට ඒකට පීඩනේ රටේ ජනතාවට. ඒ නිසා තමයි ගරු අගමැතිතුමා අවබෝධයක් දැනුමත් වෙන පළපුරුද්දක් තියෙන අපේ කණ්ඩායමට කිව්වේ මෙන්න මේ විෂයන් පිළිබඳව තොරතුරු රැස්කර දෙන්න කියලා. අපි ඒ කටයුතු ටික කරලා වාර්තාම් බාර දුන්නා. ඒ වාර්තාම් බාර දුන්නාට පස්සේ අපිට ඒ වාර්තාත් එක්කලා වැඩ කටයුතු පහසු කරගන්න පුළුවන් වුණා. ඒ අනුව තමයි පොහොර ප්‍රශ්න විසඳගන්න. ඒ අනුව තමයි ඉන්ධන ප්‍රශ්න විසඳගන්න. රටේ තියෙන සංචිතය කොච්චරද, ණය කොච්චරද, ගෙන්න ගන්න පුළුවන් කොහෙද හිර වෙලා තියෙන්නේ. මේවා ටික ඒ වගේම ඖෂධවල ප්‍රශ්නේ. ඉතින් මේවා ටික කරගන්න පුළුවන් උනේ අපි ස්වේච්ඡාවෙන් ඒ දක්වපු දායකත්වය නිසා. ඒත් එක්ක මේ වෙන විට රට තුළ විශාල ඉන්ධන සම්බන්ධයෙන් ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. කියන්නේ රටේ ධාවනීය සම්පූර්ණයෙන් නවතින තත්යකට ඇවිල්ලා තියෙනවා. ජනතාව තවදුරටත් උද්ඝෝෂණ කරනවා, පාරවල් වහනවා. ගොඩක් මිනිස්සු ගෙවල් වල නෙමෙයි පාරවල් වල වාහන වල බුදියන්නේ. මේ තත්ත්වේ ශ්‍රමණයකට වෙන්නේ කොච්චර කාලයක් යයි? බොහොම පැහැදිලිව ආණ්ඩුව නිවේදනය කරා මේ කාල පරිච්ඡේදයේ ඉන්ධන හිගේ පවතිනවා. ඒක විසඳන පියවර අරගෙන තියෙනවා. ඒ නිසා ඉන්ධන හල් අසල ගෑස් තියෙන තැන් වල මේ පෝලිම් වෙලා ඉන්න එපා කියලා. ඉතින් අපේ පොඩි සොයන් මේ විනයකුත් තියෙන්නට ඕන. ඉතින් පහුගිය කාලේ ආණ්ඩුව එකක් ප්‍රකාශයක්වත් කරේ නැහැනේ. අපි දැන් සැබෑ තත්ත්වය කියලා දෙනවා. ඉතින් ඒ සැබෑ තත්ත්වයට අහුම්කම් දුන්නා නම් ජනතාව ගිහිල්ලා ඉවරලා පෝලිම් වල අප නිකරුණේ රස්තියාදී කලබල කර උද්ඝෝෂණය කර පාරවල් අහවහ ඉන්න අවශ්‍ය නැහැ. පාර වැහුවා කියලා තියෙන ඉන්ධන ලීටරයක් හරි තව පිච්චෙනව හැරෙන්නට යහපතක් වෙන්නේ නැහැ. මොකද ඒ පාරේ ගමන් කරන හැම මිනිහෙකුම වාහන ටික එතකොට නවත්තගෙන එතන සිදු වෙන්නේ තව ඉන්ධන ටික පිච්චෙන එක විතරයි. ඉතින් අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ මේ කරන ක්‍රියාමාර්ගයෙන් සුගතියක් නෙමෙයි අගතියක් සිද්ධ වෙන්නේ. දැන් බොහොම පැහැදිලිව කිව්වා සති 3ක් විතර යනවා මේ ඉන්ධන අර්බුදය සමනය කරගන්න කියලා. ඉතින් ඒකට ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක හරහා ඉදිරි මාස 4ක කාල පරිච්ඡේදයේ ඉන්ධන හිගයකින් තොරව අවශ්‍ය කාරණා වලට දෙන්න පුළුවන්කම තියෙනවා. ඒක ගරු අගමැතිතුමත් ප්‍රකාශයක් කරමින් පෙරේදා කිව්වා. ඒ වගේම khනිජ තෙල් ගෙනුත් මේ සම්බන්ධව අමාත්‍යවරයාත් දැනුවත් කිරීම කරලා තිනවා. ඉතින් පොඩ්ඩක් අහුම්කම් දීම සිදු කරලා අපි වැඩ කරනවා. අපිට හික්මීමකින් වැඩ කරන්න නම් මේ තියෙන තත්ත්වයක් එක්කලා. නමුත් දැන් අත්‍යවශ්‍ය සේවාවක් වන ගමනාගමනයේ සිදු කරගන්න බැරි වුණොත් ලොකු ගැටලු සහගත තත්ත්වයක ජනතාව ඉන්නේ. ඔය කිව්වට පාලනය කරගන්න කියලා තමන්ගේ ඉන්න ගෙදරට යන්න ජනතාවට අවශ්‍යයි. නෑ අපහසුතාවය තියෙනද මේ අපහසුතාවය රනිල් වික්‍රමසිංහයන් හෝ එක්සත් ජාතික පක්ෂය නිර්මාණය කරපු එක නෙමෙයි. මේ පසුගිය 2015 ඉඳලම මේ විශ්වයනකන් රට පාලනය කරපු කට්ටිය මේකට වක් කියන්නට ඕන. ඉතින් දැන් ඒක තමයි අපි කිව්වේ ජාත්‍යන්තර නැති කරගත්ත නිසා අපි කළමනාකරණය හරියාකාරව නොකරපු හින්දාත් රටේ ජනතාවට බොරු කියපු හින්දාත් රටේ ඇමතිවරු එහෙම කිව්වෙත්
මේ මුදල් මේගේ මේ අර්බුද එනවා කියලා ඉවරලා අපි කියද්දි ආණ්ඩුවේ උදවිය කිව්වේ එහෙම ගන්න ඕන තරම් සල්ලි තියෙනවා කියලා. ඉතින් ඒ බොරුව කරපු එකේ ප්‍රතිඵලනේ මේ විඳවන්න වෙලා තියෙන්නේ. බොරුව කරන්න කතරේ ගහුවේ ජනතාවනේ. 69 ලක්ෂයක් ගිහිල්ලා ඉවරලා චේන්ජ් සිස්ටම් චේන්ජ් කරන්න කියලා. ඒ සිස්ටම් චේන්ජ් කරගත්ත එකේ ප්‍රතිඵලය තමයි අපිට මේ විඳවන්න වෙලා තියෙන්නේ. නමුත් ඒකේ ජනතාව මේ වෙනකොට දඬුවම් විඳිනවා. මේවා කරපු මිනිස්සුන්ට දඬුවම් කරන්නේ නැද්ද? ඒ කියන්නේ අමාත්‍යාංශ ලේකම්වරු වෙන්න පුළුවන්, රාජ්‍ය නිලධාරීන් වෙන්න පුළුවන්, දේශපාලඥයෝ වෙන්න පුළුවන්. මේ මිනිස්සුන්ට දඬුවම් කරන්නේ නැද්ද? ජනතාව විතරද පරිප්පුව වන්න ඕනේ. ගිය වතාවෙත් අපි දඬුවම් කිරීම සඳහා තමයි නීතිය ක්‍රියාත්මක කරේ. එතකොටත් කිව්වේ නීතිය මේ හොරු ඇල්ලුවේ නැහැ, හිරේ දැම්මේ නැහැ කියලා. එතකොට දැන් නඩු වලින් වැරදිකාරයෝ දැම්මෙන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම පසුගිය කාල පරිච්ඡේදයේ 2020න් පස්සේ ඒ දාලා තිබ්බ නඩු දවස ගානේ 60 ගාලා ඉවරලා අකුලන්න පටන් ගත්තා. ටෙක්නිකල් රීසන්ස් හරි මොනවා හරි එකක් කියලා ඉවරලා අලස් කොමිසම ඒ වගේම මොකද්ද නීතිපති විසින් නඩු ඉල්ලාස් කර ගන්නත් කටයුතු කරා. දැන් ආපහු නඩු පැවරීමෙන් පවතිනවා. ඒ වගේම දැන් තියෙන ප්‍රශ්න වලටත් වගකීම් සම්බන්ධව දැන් මුදල් කාරක සභාව නැත්නම් කෝප් කමිටුව ගිණුම් කාරක සභාව දැන් පාර්ලිමේන්තුවේ ශක්තිමත් වෙලා තියෙනවා. එතකොට ඒ අනුව දැන් වගකීම් කවුද කියන එක හේවිගෙන යනවා. දැන් ඒ අනුව දැන් විදුලි බල මණ්ඩලයේ සම්බන්ධවත් ප්‍රශ්නකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ඒක තමයි මේ නැවතත් නීතිය ක්‍රියාත්මක වෙන විනය ක්‍රියාත්මක වෙන තැනටපත් වෙගෙන එන්නේ. ජනතාවට ඔය තියෙන ගැටලු වලින් මිදුණට මේ වෙන විට ලොකු පුටු මාරු වෙනවා. පුටු මාරු වුණා කියන ජනතාවට කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ නේද? දැන් ලිට්‍රෝ ගෑස් එකේ මාරු වුණා, විදුලි බල මණ්ඩලයේ මාරු වුණා. කාර්යය කරන්න බැරි නම් එතන ඉඳගෙන ඉඳලා වැඩක් නැහැ නේ. ඒ නිසා බැරි නිසා තමයි ඒගොල්ලෝ ඉවත් වෙලා තියෙන්නේ. ඉවත් වෙනකොට වෙන කෙනෙක් දාලා හරි දුවන්න ඕන. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ අගමැතිකම බාරගත්තා වගේ වැඩන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා ඒකට ඉස්සෙල්ලා කිව්වා එයාට 63 මතවත් මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අගමැතිකම බාර ගන්න කිව්වා කියලා. දැන් මෙතනත් මේ ගරු ජනාධිපතිතුමා අගමැතිකම බාර ගන්න කිව්වා. බාරගත්තේ නැහනේ. දැන් ඒ වගේ වැඩන්නේ මෙතන තියෙන්නේ වකීම් මේලා වකීම් බාර ගන්න නැහැ. වකීම් අසීරු අවස්ථාවේ මේ වකීම් බාර ගන්න නැතුව ඉවත් වෙනවා. පහසු අවස්ථාවේ එතන ගිහිල්ලා මේ ඒකේ ගන්න තියෙන ප්‍රයෝජන අර ගන්නවා. විඳවනවා. දැන් විඳවන වෙලාවේ නෑ විඳින වෙලාවේදී එනවා. දැන් නිකම්වත් මේ දෙල්කරි හයිවේ පාර සම්පූර්ණ අවර කරලා තියෙනවා. ඒ වගේ තමයි ගොඩාක් පාරවල් පාරවල් අවර තියෙනවා. එතකොට මම හිතන්නේ රජයක් විදිහට මේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න ඕනේ කියලා දැන් ඔබතුමා කියන කාරණාව හරි සෙඩ් වලට එන්න එපා තෙල් නැහැ කියන වගේ ජනතාවට නිශ්චිත කාරණාවක් කියන්නේ. දැන් ඔබතුමාගේ යුතින් හිම මේ පොලිමක් නැති පාරක් නෑ මේ කොළඹ නගරේ පොලිමක් නැති පාරක් නෑ. එතකොට ජනතාව වාහන නවත්තලා ගෙදර ගිහිල්ලා එතන පාර බ්ලොක් වෙලා තියෙනවා වගේ ගණනාවකදී තියෙනවනේ. මොකද නිවැරදි දැනුම් දීම නිවැරදිව කරන්න ඕනේ. දැන් තෙල් ප්‍රශ්නේ දැන් අද උදේ මම අහන තෙල් ලීටර මෙට්‍රික් ටන් 6000 තියෙනවා කියලා පෙට්‍රල්. ඉතින් ඒ වගේ නියමිත ප්‍රකාශයක් කළ යුතුයි නේද? වර්තමානයේ මුණ දෙලා තියෙන අර්බුදය මේ තෙල් රටේ නැති බව අවසන් වෙලා තියෙන බව මේ තියෙන ගරු අගමැතිතුමා කරපු ප්‍රකාශය. මේ තියෙන ගරු අගමැතිතුමා මේ ප්‍රකාශය කරනවා. අමාරුම කාලය. එතකොට මේ ප්‍රකාශය කරලා ඉවරලා ජනතාවට කියනකොට වෙන මොකද්ද කියන්න දෙන ක්‍රමවේදය කියන්නේ මට? විශේෂයෙන්ම ගෑස් ලබා ගන්නත් ඒ වගේම ත්‍රිවිල් එකක් දැන් අපි හිතමු දැන් ගරු අගමැතිතුමාට පඩිය හම්බ වෙනවා ඔබතුමාලට ඒ වැටුප් හම්බ වෙනවා ඇතුලේ മന്ത്രിවරුන්ටත් වැටුප හම්බ වෙනවා ත්‍රිවිල් එකක් එළවෙන මිනිස්සයා තෙල් වලින් තමයි ත්‍රිවිල් එක වල ජීවත් වෙන්නේ. එතකොට එයාට කියන්න ඕනද නෑ ඔයා මාසයක් ගෙදර ඉන්න ඔයා මාසයක් ගෙදර. එතකොට එයා ජීවත් කරවන ක්‍රමය මොකද්ද? ඒකට තමයි සහන ආයෝගයක් ඉදිරියට. දැන් මේ ඉදිරිපත් කරලා තියෙන පසුගිය ආයෝගයත් එක්කලා ජනතාවට ජීවත් කරවීම සඳහා තමයි ඒ පසුගිය ආයෝගයත් එක්කලා ක්‍රියාත්මක කරනකොට ජනතාවට සහන දෙන්න අපහසුයි. ඒක සංවර්ධන ආයෝගයක් විදිහට දාලා දෙනවා. එතකොට අපි දැන් ගරු අගමැතිතුමා බාරගත්තට පස්සේ එතුමා යෝජනා කරලා තියෙන්නේ සහන ආයෝගයක් ඉදිරිපත් කරන්න. නුදුරේදීම සහන ආයෝගයක් ඉදිරිපත් කරනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ওই බහ ප්‍රශ්නෙට අන්න අර අපහසුතාවයෙන් පෙළෙන ජනතාවට සහනයක් දීම සඳහා තමයි ජාත්‍යන්තරයේ උදව් ඉල්ලලා තියෙන්නේ. ඒ ජාත්‍යන්තරයේ උදව්වෙන් දැන් ඉන්දියාව සහන මළු ලක්ෂ කීයක්ද එවන්න කටයුතු කරා. ඒ වගේම තවත් අපේ ජාත්‍යන්තර ලෝක ආහාර සංවිධානය අපට උදව් කරන්නට ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මේ උදවියගේ උදව් ටික අපිට ඉදිරියට ලැබෙනවා. ඒක තමයි අරගෙන තියෙන පියවර. ඒ හරි ඒ ලැබෙන්නේ ඉස්සරහටනේ අද ජීවත් වෙන්නේ. අපිට මේ ප්‍රශ්නය අද ලබා දෙන්න කියලා ඉවරලා සංචිතයේ බඩු තියෙන්න ඕනනේ.
හිස් භාණ්ඩාගාරයක් බාර අරගෙන අද නිකම් බෙදන්න පුළුවන් කමක් නැහැනේ. ඒකට උදව් අරගන්න වෙනවා. ඒ උදව් අරගෙන තමයි මේක කරන්න යන්නේ. දැන් ඊයේ පාලමක් උඩදී අම්මා කෙනෙක් දරුවෙක් දාලා දරුවෙක් මැරෙනවා. දැන් මේක නවත්තන්න තව කල් යනවා නම් බෑනේ. අද හෙටම වෙන්න වෙනවා නේද මේක? අද හෙටම ක්‍රියාත්මක කිරීම සඳහා තමයි 20 වෙනිදා වෙනකොට මේ ලංකාවට අනිත් උදවියත් එන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒකන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කට්ටිය ලෝක ආහාර සංවිධානයේ කට්ටිය එන්නේ මේ උදව් කිරීම සඳහා තමයි. දැන් මේ තෙල් පෝලිං වල මිනිස්සු ඉන්නේ තමන්ගේ රැකියාවට යා ගන්න බයික් එකට තෙල් ගහ ගන්න, ත්‍රී වීල් එකට තෙල් ගහ ගන්න මේ ප්‍රවාහනය සඳහා රැකියාවට යාම තමයි මූලික පරමාර්ථය. එතකොට රාජ්‍ය සේවය වෙන්න පුළුවන්, පෞද්ගලික සේවය වෙන්න පුළුවන්. දැන් තෙල් නැහැනේ, නැත්තටම නැහැ. තව සතියක් දෙකක් යනවා මේක ප්‍රශ්නේ කියන කාරණාව රජයෙන් කියනවා. එතකොට මේක රට වහලා හරි අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමේ මොකක් හරි ඉල්ලීමක් හරි ඔබතුමාලා විදිහට කරන්න බැයිද මේ රටේ ප්‍රබල පුද්ගලෙක්? රටේ සිකුරාදා දවසත් රාජ්‍ය සේවයට ගෙදර ඉන්න අවකාශය දීලා තියෙන්නේ මේ ප්‍රශ්නෙට විසඳුමක් වශයෙන් තමයි. මේක සමස්ත වශයෙන් රටක් වහන්න පුළුවන් කම නැහැ. සමස්ත වශයෙන් රට වැහුවොත් එhmenan ඔය කියන සහන දීමේ මේ අනිත්‍ය සපයලා දීමේ ක්‍රමයේදී ක්‍රියාත්මක කරන්න වෙන්නේ නැහැ. මොකද නිලධාරීන් නැතුව වැඩ කරන්න කෙනෙක් නැහැනේ. දේශපාලඥයා ගිල්ලවරලා මේ ගිවිසුම් අත්සන් කරන්න බෑනේ. ඉතින් ඒ වගේ වරාය වහලා ඉවරලා රටේ අසිරු තත්ත්වයක් කියලා වරාය වහලා වැඩේ කරන්න බෑනේ. ඒ නිසා ඒක තමයි කළමනාකරණය කරන්නේ. ඉතින් කළමනාකරණය කරනකොට පොඩි පීඩනයකට මුහුණ දෙන්න නම් මේ ඇති කරලා තියෙන තත්ත්වය උඩ. ඒ පීඩනේ පොඩි කාලයයි. අපි ඒක කියන්නේ මාස 3ක් කියලා අපි මුලින්ම කිව්වා මේක.